අයිබෝන් මා දීලා තියෙන ආදර්ශ පස් පත්‍රය ගන්න. අද අපි පන්ති කාමරයේදී සාකච්ඡා කරන්නේ උසස් පෙළ නව නිර්දේශයේදී අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් අහනවා 20 වසරකට පස්සේ. ඒ තමයි කෙටි ප්‍රශ්න කීයක්ද? 20ක්. ඒ කෙටි ප්‍රශ්න 20 මගහැරිය හැකි ප්‍රශ්නයක්ද අනිවාර්ය ප්‍රශ්නයක්? අනිවාර්ය ප්‍රශ්නයක්. අපි උත්සාහ කරනවා මේ කෙටි ප්‍රශ්න 20ක් සම්පූර්ණ කරන්නට. ඔබ මතක තියාගන්නට ඕන මේ කෙටි ප්‍රශ්න 20 හදන්නේ එක පාඩමකින්ද සම්පූර්ණ විෂය නිර්දේශයෙන්ද? සම්පූර්ණ විෂය නිර්දේශයෙන්. ඒ නිසා කිසිම හේතුවක් නිසා මේ කෙටි ප්‍රශ්න 20 ලියන්නට බෑ. මොකක් සම්පූර්ණ කරන්නේ නැතුවද? විෂය නිර්දේශය සම්පූර්ණ කරන්නේ නැතුව. ඒ නිසා අපි අද ආදර්ශ ප්‍රශ්න 20ක් සාකච්ඡා කරමු. ඊටාම පහසු වෙන්න මෙවර විභාගය කොහොමද කෙටි ප්‍රශ්න 20ට උත්තර ලියන්න කියලා. ගන්න ප්‍රශ්න පත්‍රේ. කෙටි ප්‍රශ්න 20 ඉන්නේ 4 වෙනි ප්‍රශ්නෙට. 4 වෙනි ප්‍රශ්නේ අංක 1 කියවන ප්‍රශ්නේ ඔක්කොමත් එක්ක. උක්ත පදයක් ඇතුළත් නොමැති වර්ණය තෝරන්න. වර්ණ කීයක් තියෙනවද? වර්ණ 5ක් තියෙනවා. කියවන්න වර්ණ 5. 1. මිනිසෙක්, ගවයෙකු, මිනිසුන්, කාන්තාවක්. දැන් මේ වර්ණය අපිට අහන්නේ උක්ත පදයක්. අපි ආඛ්‍යාතයක් තියන්නේ උක්තයක් එක්කද අනුක්තයක් එක්කද? හැම වෙලාවෙම ආඛ්‍යාතයක් තියෙන වාක්‍යයක උක්තයක් එක්කද අනුක්තයක් එක්කද? උක්තයක් එක්ක ආඛ්‍යාතයක් තියන්නේ. දැන් අපෙන් අහන්නේ මෙතන උක්ත පදයක් ඇතුළත්ව නොමැති වර්ණය. දැන් පළවෙනි වර්ණයට යන්න. කියන වර්ණය මිනිසෙක් මොන පදයක්ද? උක්ත පදයක්. ගවයෙකු අනුක්ත පදයක්. මිනිසුන් අනුක්ත පදයක්. කාන්තාවක් උක්ත පදයක්. එහෙනම් ඒ වර්ණය වැරදි වර්ණයක්. දෙවන වර්ණය කියවන්න. ගැහණියක්, ලිපිකරුවෙකු, කවියෙකු, රිලව්. එකක් තියෙනවා උක්ත වර්ණයක්. මොකක්ද? ගැහණියක්. ඒ වර්ණයත් වැරදි. කියවන්න හතරවන වර්ණය. කාන්තාවක. නෑ මං කිව්වේ තුන්වෙනි ක්‍රමයේ හතරවෙනි එක කියවන්න. අයෙක්, කෙනෙක්, දෙනෙක්, ඇතෙමෙක්. එතකොට ඒ වර්ණේ උක්ත පදයක් ඇතුළත් නොමැති කිව්වහම එතන තියෙන සියලු පද උක්තයි. පස්වන වර්ණය කියවන්න. මිනිසෙකු අනුක්තයක්, කෙනෙකු අනුක්තයක්, අයෙක් නිත්‍ය බහුවචනයක් උක්තයි, සමහරෙක් උක්තයි. දැන් අපි වර්ණයන් හතරක් අතහරිනවා. මොනවද අතර වර්ණ හතර කියන්නේ? 1 2 4 5. දැන් හොයනවා අපි ඉතිරි වෙච්ච තුන්වන වර්ණය නිවැරදිද කියලා. කියවන වර්ණය කාන්තාවක අනුක්තයි, අප අනුක්තයි, තා අනුක්තයි, මිනිසෙකු අනුක්තයි. එහෙනම් හතරවන ප්‍රශ්නේ පළවන වර්ණයේ උත්තරේ කීයද? 3. උත්තරය 3. කියවන ප්‍රශ්නාංක 2 ඔක්කොමත් එක්ක. කියවන්න. ව්‍යාකරණානුකූලව නොගැලපෙන පදයක් සහිත වර්ණය තෝරන්න. දැන් මේකෙදි වෙන්න පුළුවන්කම තමයි එක වර්ණයක් තියෙන්න පුළුවන් සමාස වලින්. තව එකක් තියෙන්න පුළුවන් තද්දිත වලින්. තව එකක් තියෙන්න පුළුවන් කුදන්ත වලින්. තව එකක් අහන්න පුළුවන් අකාරාදී. තව එකක් අහන්න පුළුවන් උපසර්ග වලින්. එක එක විදිහට අහන්න පුළුවන්. අපි මේ සියලු ව්‍යාකරණ කාරණා සම්බන්ධව සවිඥානික දැනුමක් නැත්නම් අපිට මේක හොයන්නට බෑ. කියවන්න පළවෙනි එක සාහිත්‍ය, සෞන්දර්ය, භෞතික, නෛතික. එක යෙදিলা තියෙන්නේ මොනවත් එක්කද කියන්නේ? තද්දිතද, කෘදන්තද, උපසර්ගද මොනවත් එක්ක තියෙන්නේ? තද්දිත. සාහිත්‍ය කියන එකේ තියෙන්නේ ය තද්දිතය. සෞන්දර්ය හැදෙන්නේ සුන්දරය, සෞන්දර්ය. කුසලය, කෞශල්‍ය. තරුණය, තරුණය, තාරුණ්‍ය. සමර්ථය, සාමාර්ථ්‍යය. නෛතික හැදෙන්නේ නීති ඉක, නීතික, නෛතික. දිනයික, භාණ්ඩාගාරික, භාණ්ඩාගාරික, භාණ්ඩාගාරික. ඉතිහාසික, ඓතිහාසික. එතකොට ඒ ටික හැදලා තියෙන්නේ මොන වගේද? තද්දිත වලින් හැදලා තියෙන්නේ. දෙවෙනි වර්ණයට යමු. කෙරුම්, නැටුම්, රැඟිලි, කෙඳිරි. ඒක හැදලා තියෙන්නේ මොන වගේද? කෘදන්ත වලින්. කෘදන්ත ප්‍රභේද කීයක් තියෙනවද? ප්‍රධාන ප්‍රභේද කීයක් තියෙනවද? 4ක් තියෙනවා. කියන්න ප්‍රභේද 4. කතෘකාර, කෘදන්ත,
කර්ණකාරක කුදන්ත භවකාරක කුදන්ත right ප්‍රත්‍ය වලට යනවා. කත්වකාරකේ අනතීත ප්‍රත්‍ය කීයක් තියෙනවද? 3යි. මොනවද? න නු නා. අතීත ප්‍රත්‍ය කීයක් තියෙනවද? 4යි. මොනවද? ඌ ඊ ඈ. කර්මකාරකේ අනතීත ප්‍රත්‍යවලදී වෙනසක් වෙනවා. ධාතුව සහ ප්‍රත්‍ය අතර මොකක්ද දෙන්නේ? ඒ උදාහරණයක් බල ඒන බලන නෙවෙයි නටන නෙවෙයි හඬන නෙවෙයි හැඬෙන. ඊට පස්සේ භවකාරකයේදී නෑ කර්මකාරකේ අතීතයේදී ප්‍රත්‍ය කීයක් තියෙනවද? 2යි. මොනවද ප්‍රත්‍ය දෙක? උණු. භවකාරක ප්‍රත්‍ය 5යි. මොනවද? නු ඊම් ඉලි මන් 5යි. කර්ණකාරකේ ප්‍රත්‍ය 2යි. මොනවද ප්‍රත්‍ය දෙක? න දැන් දෙවෙනි වර්ණයේ තියෙන තනිකරම කෘදන්ත වලින් හොයන් බලන්න. කෙරුම් කරඋම් කෙරුම් නැටුම් නටුම් නැටුම් රැඟිලි රංග ඉලි රැඟිලි කෙන්දිරිලි කෙන්දිරිලි නෙවෙයි කොඳුර ඉලි කෙන්දිරිලි right. හතරවන වර්ණයේ තියෙන මොන වගේද? උපසර්ගද යුගල මං අහන්නේ හතරවෙනි එක. යුගල පද වලින් තියෙන්නේ මොනවද? යාන වාහන ඇඳුම් පැළඳුම් උඩ යට ඔප්පු තිරක්. දැන් ඇඳුම් පැළඳුම් කියන එක උතන වරදක් තියෙනවා. මොකක්ද ඒ වරද? ඈඩ් කරලා. පද ඈඩ් කරන්නේ නැහැ. පස්වෙනි වර්ණයේ තියෙන මොන වගේද? නිපාත right. නිපාත හම් වෙන්නේ මොන පාඩමේද අපිට? අභිපද. සිංහල උපසර්ග කීයක් තියෙනවද? කියන උපසර්ග 20. ප පර අව ස අනු නී දු වි අදි සු උ අබි පිරි උප අප පස් පිලි අති පි. මිශ්‍ර සිංහලයේවත් සංස්කෘතික උපසර්ග කීයක් එනවද? 24ක්. 20ක් එනවා. මොනවද ඒ 20? ප්‍ර පරා අප සං අනු අව නිස් දුස් වි ආ නී අධි අති සු උත් අභි ප්‍රති පරි උප. හරි. කුමාරතුංග මුනිදාස උපසර්ග කීයක් හඳුන්වා දෙනවද? 3යි. මොනවද? ඕ ඊ කුු. එතකොට ඒ ටික අයින් කරාම ඊළඟ ටික නිපාත. දැන් මෙතන තියෙන පස්වන වර්ණය මොනවද තියෙන්නේ? නිපාත. ම නිපාතයක්, ද නිපාතයක්, මෙන් නිපාතයක්, වැනි නිපාතයක්. එහෙනම් නොගැලපෙන වර්ණයේ තියෙන්නේ කොයි ටිකේද? තුන්වෙනි එකේ. ඇයි ඒ? සුදන උපසර්ගයක් තියෙනවා, දුදන උපසර්ගයක් තියෙනවා, නිරෝගී උපසර්ගයක් තියෙනවා, සත්පුරුෂ කියන එකේ උපසර්ගයක් නැහැ. දෙවෙනි එකේ උත්තරය තුන්වන වර්ණය. තුන්වන ප්‍රශ්නය. කියවන්න. පද සතරෙහිම අක්ෂර වින්‍යාසයේ නිවැරදි වර්ණය තෝරන්න. පද සතරෙහිම අක්ෂර වින්‍යාසය නිවැරදි වර්ණය. අපි දෙවෙනි එකට යමු. දෙවෙනි එකේ ප්‍රාන්තය කිව්වහම ග්‍රන්ථය, කවන්දය, සුගන්ධය. ඒකේ ග්‍රන්ථය කියන එකේ ත මොනවා වෙන්න ඕනද? සලකුණු කරගන්න වැරදි තියෙනවා. මොනවා වෙන්න ඕනද? ග්‍රන්ථය ත මහා ප්‍රාණ වෙන්න ඕන. තුන්වන වර්ණයේදී බැලිනි හරි න මූර්ධජයි, වැටිනි හරි න මූර්ධජයි. හැබැයි කැපුණු කියන තැන නයන්න වැරදි. මූර්ධජ වෙන්න. හේතුව කප උණු කැපුණු, නට උණු නැටුණු, වට උණු වැටුණු. දැන් ගමක් තියෙනවා ඇතා වැටුණු වැව. මොකද්ද කෘදන්තය? වැටුණු. ගලින් බිඳුණු වැව. මොකද්ද කෘදන්තය? බිඳුණු. බිඳුණු වැව කියලා බණ්ඩාර වෙලා ගමක් තියෙනවා. බිඳුණු වැව. මොකද්ද කෘදන්තය? බිඳුණු. නයන්න මූර්ධජයි. දැන් හතරවෙනි වර්ණය. වර්ණ කියන එක හරි. ඒකේ පුතනු නයන මොනවා වෙන්න ඕන? හේතුව මොකද්ද? ආනානු. ආනානුවනි කියන්නේ මොනවද? ගෞරවාර්ථේ තද්දිත ප්‍රත්‍ය. තද්දිත ප්‍රත්‍ය කීයක් තියෙනවද? සිංහල ප්‍රත්‍ය කීයක් තියෙනවද? 24යි. කියන්නේ 24. ඊ මුවා මය වත් මත් තර තම ඉති අටි අටු අස් අත් බ තා ආන අනු අනි එක් අක් අල
ආ ඌ උතු. තව සංස්කෘතෙත් දෙනවද? එක යෙදෙනවා. වාස ජාත භූත අදීත නියුක්ත සම්බන්ධ. ඒතර තද්දිත. දැන් මට කියන්න පුතනෝ කියන එකේ නයන්න වැරදියි. ආන අනු අනි කියන ගෞරවාර්ථයේ තද්දිත ප්‍රත්‍යක් යෙදුනොත් න අක්ෂරය මුර්ධ. උදාහරණ වලට යමු. ආන උදාහරණ පහක් කියන්න. පිය ආන පියාන. කුමර ආන කුමරාන. සිටු ආන සිතාන. රජ ආන රජාන. තෙර ආන තෙරාන. රයිට්. අනිත් එක ආන අනු. උදාහරණ පහක් කියන්න. අනු මුතු අනු මුත්තනු. මුතු අනු මුත්තනු. මලානු මලනු. තෙරානු තෙරනු. මයිල්ලනු මයිලනු. බෑන අනු බෑනනු. රයිට්. අනි ප්‍රත්‍යයෙන් කියන්න. මා අනි මෑනි. නැදි අනි නැන්දනි. නග අනි නැගනි. තෙර අනි තෙරනි. ආන අනු අනියාවහම ප්‍රත්‍ය මොනවා වෙන්න ඕනද? මූර්ධජෙන් ලියන්න ඕන ගෞරවාර්ථය. ඊළඟ එක මරණවා පිළිම කෙලෙස් වෙලඹ. ඒතර පිළිම කියන එකේ ලයන්න තියෙන්නේ දන්තජිග. ඒක වැරදි මොනවා වෙන්න ඕනද? ඒක මූර්ධය වෙන්න ඕන. එහෙනම් නිවැරදි වර්ණය කොකද? පළවෙනි. එහෙනම් හතරවන ප්‍රශ්නේ තුන්වන අනු කොටසේ වර්ණයේ උත්තරය කීයද? පළවෙනි එක. හතර. කියවන ප්‍රශ්නය. අනම්‍ය ස්වර පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. දැන් මොකද්ද නම්‍ය අනම්‍ය ස්වර? මොකද්ද නම්‍ය ස්වරයක් කියන්නේ? වෙනස් කළ හැකි ස්වරයක්. තව වචනයක්. නැමෙන සුළු ස්වරයක්. තව වචනයක්. නම්‍යශීලී ස්වරයක්. තව වචනයක්. වෙනත් ස්වර බවට පත් කළ හැකි නම් ඒක නම්‍යයි. අනම්‍ය ස්වරයක්. වෙනස් කළ නොහැකි ස්වරයක්. වෙනත් ස්වර බවට පත් කළ නොහැකි ස්වරයක්. වෙනත් ස්වර බවට පත් වෙන්නේ නැත්නම් අනම්‍යයි. වෙනත් ස්වර බවට පත් වෙනවා නම් නම්‍යයි. නම්‍ය ස්වර කීයක් තියෙනවද? මොනවද නම්‍ය ස්වර තුන? ආ ඌ ඕ. අනම්‍ය ස්වර කීයද? තුනයි. මොනවද අනම්‍ය ස්වර තුන? ඈ ඊ ඒ. රයිට්. අමතර ප්‍රශ්නයක් ආවා. මොකද අනම්‍ය කරණය කියන්නේ? නම්‍ය ස්වරයක් අනම්‍ය ස්වරයක් කියනවා. තව විදිහකට වෙනස් කළ හැකි ස්වරයක් වෙනස් කළ නොහැකි ස්වරයක් වීම. තව එකක් ආ ඌ ඕ කියන ස්වර අනම්‍ය ස්වර බවට පත් වීම. එහෙනම් මෙතන කියන්න මට ප්‍රශ්න කියවන්න දැන් ආපහු. අනම්‍ය ස්වර පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. ආ ඌ ඕ නම්‍ය ස්වර තියෙනවා. දෙවෙනි එක අතාරින්න. තුන්වෙනි එක ඈ ඒ ඕ නම්‍ය ස්වර තියෙනවා. මොකද්ද නම්‍ය ස්වරය? ඕ. හතරවෙනි එක ආ ඌ ඊ නම්‍ය ස්වරයක් තියෙනවා. ඌ ආ දෙකම තියෙනවා. පස්වෙනි එක ඕ ඌ ඊ නම්‍ය ස්වර තියෙනවා. ඕ ඌ. මොකක්ද එහෙනම් නිවැරදි වර්ණය? දෙවෙනි එකේ තියෙන්නේ ඈ ඊ ඒ තුනම මොන ස්වරද? අනම්‍ය ස්වර. පස්වෙනි ප්‍රශ්නය කියවන්න. ව්‍යාකරණානුකූල වාක්‍ය සහිත වර්ණය තෝරන්න. දැන් ව්‍යාකරණානුකූල වර්ණය තෝරද්දී රීති ගොඩාක් තියෙනවා. මම මේ රීති වලට චුට්ටක් උදව් කරමින් යනවා. මම ඉස්සල්ලාම කියන ක්‍රියාපදවලදී ත්‍රිකාලික ප්‍රත්‍ය ටිකක් ඕනනේ අපිට හදන්නට. කියන ප්‍රත්‍ය ටික. ත්‍රිකාලික ප්‍රත්‍ය කියන්නේ මී මූ හි හූ ඊ ති අන්නෙමි අන්නෙමු අන්නෙහි අන්නෙහු අන්නේ අන්නෝ ඊමි ඌමු ඊහි ඌහු ඊ ඌ. රයිට්. දැන් ධාතුවක් දාලා වර්ණ කරලා පෙන්නන්න ඕන. බල කියන ධාතුව වර්ණ ගන්න ත්‍රිකාලිකේ. බලමි බලමු බලහි බලහු බලයි බලති බලන්නෙමි බලන්නෙමි බලන්නෙමු බලන්නෙහි බලන්නෙහු බලන්නේ බලන්නෝ බැලීමි බැලූමු බැලීහි බැලූහු බැලී බැලූ. දැන් ඔය ත්‍රිකාලික ප්‍රත්‍ය වලින්ම පුළුවන් අපිට කර්ම ක්‍රියාවක් හදාගන්න. අනතීතේ මොකද්ද කරන්නේ? ඔව් ධාතෝ සහ ප්‍රත්‍ය අතර දානවා ඒ. අතීත කාල නම් ධාතෝ සහ ප්‍රත්‍ය අතර මූර්ධජ න. දැන් බල ධාතුවෙන්ම කර්ම ක්‍රියා හදලා පෙන්නන්න. දැන් බලමි නෙවෙයි එහෙනම් කියන්න. බැලෙමි බැලෙමු
බැලෙහි බැලෙහු බැලේ බැලෙති බැලෙන්නෙමි බැලෙන්නෙමු බැලෙන්නෙහි බැලෙන්නෙහු බැලෙන්නේ බැලෙන්නෝ බැලීනිමි බැලුනුමු බැලිනිහි බැලුනුහු බැලිනි බැලුනු. right. මේ ටිකට අමතරව තව තියෙනවා අපිට සුවිශේෂ ධාතු දෙකක් කර්ම ක්‍රියා හදන්න මොනවද? ලද ලබ ධාතු. දැන් වාක්‍ය හදද්දී ත්‍රිකාලික ක්‍රියාවක් එන්න පුළුවන් කර්තෘකාරක වාක්‍යවලද කර්මකාරක වාක්‍යවල? කර්මකාරක වාක්‍යවල. ලද ලබ එන්න පුළුවන් කර්මකාරක වාක්‍ය. කර්තෘකාරක වාක්‍යයේ උක්ත වෙන්නේ කවුද? කර්මකාරක වාක්‍යයේ උක්ත වෙන්නේ කවුද? කර්මය. හා? කර්මය. එතන උක්ත කර්මයක් තියෙන වාක්‍ය මොන වාක්‍යද? උක්ත කර්තෘ තියෙන වාක්‍ය මොන වාක්‍යද? right. උක්තාක්‍යයට සම්බන්ධයේදී අනිවාර්ය කාරණා දෙකක් සලකා බලන්න ඕනේ. උක්තේ යාක්‍යයතේ ගලපද්දි ප්‍රධාන කාරණා දෙකක් සලකනවා. මොකද්ද? උක්තේ සාක්‍යයතේ මොන බෙහෙද සමාන වෙන්න ඕනේ? පුරුෂ බෙහෙදයයි කාල බෙහෙදයයි වචන බෙහෙදයයි සමාන වෙන්න ඕනේ. මොකද්ද වචන බෙහෙදය කියන්නේ? ඒක වචන සහ බහු වචන බෙහෙදය. පුරුෂ බෙහෙදය කියන්නේ උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ. දැන් ඔක දෙනවා සුවිශේෂ රීතියක් දෙකක් අහමු. ව ධාතුව ආවහම උක්ත කීයක් තියන්න ඕනද? දෙකයි. අවසානයේ ව ධාතුව ආවොත් දෙකක්. ව ධාතුවෙන් ක්‍රියාපද ටිකක් හදලා පෙන්නන්න. වෙමි, වෙමු, වෙහි, වෙහු. එතන උක්ත කීයක් තියන්න ඕනද? දෙකක්. ඒ රීතියට මොකද්ද කියන්නේ? ද්විත්ව උක්ත තැබීමේ රීතිය. උක්ත පද කීයක් තියන්න ඕනද? දෙකක් තියන්න ඕන. දැන් මෙහෙම සුවිශේෂ රීති ගත්තම වාක්‍ය හදන්නට රීති 45ක් විතර සාමාන්‍යයෙන් අපි දැනගෙන ඉන්න ඕන. දැන් අපි යම් බලන්න වාක්‍ය ටිකට ඇතැම්හු එළුමස් කෑමට ප්‍රිය කරයි. වාක්‍ය වැරදි. වර්ධින්න හේතුව කියන්නේ ඇතැම්හු බහුවචනයක් ප්‍රිය කරයි එක වචනයක් මොනවා නොගැලපෙනවද? උක්තාක්‍යයට ගැලපෙන්නේ නැහැ. ඒක නිවැරදි කරොත් කොහොමද කරන්නේ? ඇතැම්හු එළුමස් කෑමට ප්‍රිය කරති. ගැටලුවක් තියෙනවා. right. ඒ ප්‍රදේශයේ සොරබියතයි ප්‍රචාරයක් පවති. වාක්‍ය එහෙම තියන්න තුන්වෙනි වාක්‍යයට යනවා. රන්මාලයේ පැලඳගත් ඇය. ඇය කියන එක ස්ත්‍රීලිංගයිද පුරුෂලිංගයිද? ස්ත්‍රීලිංගයි. ස්ත්‍රීලිංග උක්තයක් තිබ්බහම කරන්නේ කෘදන්තයක් අපිට පුරුෂලිංගෙන් ආඛ්‍යාතය තියන්නට බෑ. ඒ වාක්‍ය වැරදි. හතරවෙනි වර්ණය කියවන්න. මීමැස්සෝ වනමල් සොයා යනු ඇත. ඇත නැත තිබ්බම රීති දෙකක් තියෙනවා. එකක් ඇත නැත කියන ආඛ්‍යාත වලට පෙර පූර්ව ක්‍රියාවක් හෝ නිපාතයක් යෙදුනොත් උක්තය අනුයි. ඇත නැත වලට පෙර පූර්ව ක්‍රියාවක් හෝ නිපාතයක් යෙදුනේ නැත්නම් උක්තයක් කරලා තියන්න. right. දැන් කියන්න මේකෙදි යනු ඇත කිව්වහම ඇත කියන එකට පෙර පූර්ව ක්‍රියාවක් තියෙනවා. එහෙනම් මීමැස්සෝ වෙන්න බෑ. ඒක මොනවා වෙන්න ඕනේ? මීමැස්සන් වෙන්න ඕනේ. වාක්‍ය වැරදි. පස්වෙනි වාක්‍ය කියවන්න. ශිෂ්‍යයා ගුරු උපදේශ අනුවම ක්‍රියා කරද්ද කරති. නටත් අයෙක් සුරා මතින්. නටත් ඒක වචනද බහු වචනද? බහු වචනයි. නටති කියන එක. ප්‍රත්‍යාපෝක කියන යන බලන්න. මී මු හි හු ඊ ති අන්නෙමි අන්නෙමු අන්නෙහි අන්නෙහු අන්නේ අන්නෝ ඊමි ඕමු ඊහි ඌහු ඊ ඌ. right. කරති බහු වචනයි. මේකේ උක්තේ තියෙන්නේ ඒක වචනෙන්ද බහු වචනෙන්ද? ඒක වචනෙන්. වාක්‍ය වැරදි. නිවැරදි වාක්‍ය මොකක්ද එහෙනම්? ශිෂ්‍යයෝ ගුරු උපදේශ අනුවම ක්‍රියා කරති. ශිෂ්‍යයෝ ගුරු උපදේශ අනුවම ක්‍රියා කරත්. ඒක වචන කරොත් ශිෂ්‍යයා ක්‍රියා කරයිද? නිවැරදි වර්ණය මොකක්ද එහෙනම්? ව්‍යාකරණානුකූලව දෙවන වර්ණය. පස්වෙනි ප්‍රශ්නය දෙවන වර්ණය. 6 විභක්ති සමාස. කියවන ප්‍රශ්නය විභක්ති සමාසයට නොවන පදය ඇතුළත් වර්ණය තෝරන්න. විභක්තියක් සරලව හඳුන්වන්න. ඔව් සරලව හඳුන්වන්න විභක්තියක්. සරල විභක්තියක් හඳුන්වන්න.
වෙන්වෙන් වශයෙන් පවත්නා පද දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් ඒකාර්ථයක් පළ කරනු පිණිස පරතරයක් නොවනසේ තනිපදයක් බවට පත්වීම සමාසය. සමාසය කොහොමද පැරණි ව්‍යාකරණ දුන්නන්නේ? සමාසෝ පද සංකේපෝ. සිත සංග්‍රහ පාඩ දෙකක් තියෙනවා. එකක් කියන්නේ නේසදන් සියවැ එක සද අයුරක් වනසේ ගලපනු සමස්. අනික කියවලත ඒකාරුත සබදව සදන් නනරුත් එවියු සමස් විදිනම්. සමාසයක ප්‍රධාන කාරණා පද මොනවා කරනවද? කෙටි කර. සමාස වර්ග කීයක් තියෙනවද? පහයි. කොහොමද සිත සංග්‍රහ වර්ග පහක් කියන්නේ? අවිය සමාස, විවත් සමාස, විශේෂණ සමාස, අන්නරුත් සමාස, දරුත් සමාස නම් වී සමාස පස්වැදෑරු වේ. ඒතර සමාස වර්ග කීයක් තියෙනවද? පහයි. අවිය සමාසයේ මුල මොකක් යෙදෙන්න ඕනද? අවිය කොටසක් යෙදෙන්න ඕන. ඒ කොහොමද සිත සංග්‍රහ කියන්නේ? පෙර කඩ උසුරු වන යව් කූප න ඈ අවියන් පරපද සබද ලදහොත් අවිය සමාස එවියු. දැන් විභක්ති සමාසයේ විභක්ති සාමාන්‍ය 9ක් තියෙනවා. 9න් විභක්ති සමාසයේ දෙන්නේ සමාස කීයද? 7යි. කොයි දෙක අත්තරනවද? පළවෙනි එකයි අන්තිම එකයි. ඒක සිත සංග්‍රහය කොහොමද තියෙන්නේ? පෙර පසු මතක් කරගන්න. පෙර පසු විභත් හැර සිසු සත් විභත් අත්පද පරපද හා සමස්වත ඒ විභක්ත සමාස නම් වේ. අත්තරනවා දෙකක්. මොන මොන විභක්ති අතාරින්නේ? පළවෙනි එක ප්‍රථමා අවසාන එක ආලපන. දැන් විභක්ත සමාස කොටස් වෙනවා 7ක්. දැන් මේ ප්‍රශ්නය සංකීර්ණයි. විභක්ති සමාසයකට අයත් නොවන පදේ තෝරන්නේ. ගත් කරු. විභක්ත සමාස. කරුවර කියන්නේ මොන විභක්ති කියලා? කතෘ නෙවෙයි. ගත කරනුවේ ගත් කරු. කම් කරනුවේ කම් කරු. දිනය කරනුවේ දින කර. මොකද්ද? කර්ම. බඹදත්. බඹව විසින් දෙන ලද්දේ බඹදත්. විභක්ත සමාස. රණින් කලකම් රන්කම්. දැන් රතුරෙද්ද විභක්ත සමාසයකට අයිති වෙන්නේ නැහැ. එහෙනම් විශේෂණ සමාස. විශේෂණ වල මොන සමාසද? උපමාවක් තියනවද ඕකේ? උපමා විශේෂණ නෙවෙයි. උපමාවක් නෑ. රතුරෙද්ද විශේෂණ පූර්ව පද සමාසයක්. 7 වෙනි එක කියවන්න. අකාරාදී පිළිවෙල වැරදියට යොදා තියෙන වර්ගය. අකාරාදී. දැන් අකාරාදීදී මට කියන්න ඉස්සෙල්ලාම දැනන් ඉන්න ඕනේ අපි හරියටම හෝඩි ටික. ඉස්සෙල්ලාම මට කියන්න සිදත් සංග්‍රහ හෝඩිය. හරියට කියන්න. අ ඊ ඌ ඒ ඕ කාගජ තාඩන තාදන පබම යාරලව සහල අං. අකුරු කීයක් තියෙනවද? 30යි. සිදත් සංග්‍රහවේ නැත්තේ මොන ස්වර දෙකද? ඈ නේ. ඈ එකතු කරගත්තම 32යි. ඒකට කියන්නේ මොන හෝඩියද? භාවිත සුද්ධ සිංහල හෝඩිය. ඒතර සුද්ධ සිංහල හෝඩි දෙකයි. මොනවාද? සිදත් සංග්‍රහ හෝඩියක් සුද්ධ සිංහල හෝඩියක්. භාවිත සුද්ධ සිංහල හෝඩියක් සුද්ධ සිංහල හෝඩියක්. දැන් කියන්නේ භාවිත සුද්ධ සිංහල හෝඩිය. අ ඈ ඊ ඌ ඒ ඕ කාගජ තාඩන තාදන පබම යාරලව සහල අං. රයිට්. දැන් හෝඩි දෙකයි. තුන් හෝඩි මිශ්‍ර සිංහල හෝඩිය. පාලි සංස්කෘතියෙන් හෙවත් මාතෘ භාෂාවලින් ගන්නවා අපි අකුරු 22ක් ගන්න. අකුරු 22 පිළිවෙලින් කියන්නේ. ඉරු ඉරු කියන ස්වර ගන්නවා. ඉලු ඉලු කියන ස්වර ගන්නවා. අයි අව් කියන ස්වර ගන්නවා. ච කියන අල්ප ප්‍රාණ අක්ෂරය ගන්නවා. මහා ප්‍රාණ 10 කියන්නේ. ඛ ඡ ඨ ථ හ ගහ ఝ ධ ධ බ කියන මහා ප්‍රාණ 10ම ගන්නවා. කියන නාසික්‍ය දෙකක් ගන්නවා. තාලුජ ෂ ගන්නවා. මූර්ධජ ෂ ගන්නවා. අහක් කියන විසර්ගය ගන්නවා. 22යි.
22යි කලින් අකුරු 32යි 22යි මිශ්‍ර වුණාම 54යි. එහෙනම් මිශ්‍ර සිංහල හොඩි අකුරු ගන්න කීයද? දැන් 54 පිරිවෙලින් කියන්න. ඈ ඊ ඌ ඉරුවිරු ඉලුවිලු ඒ අයි ඕ ආව් කා ක ග ග ङ ච ච ජ ජ ඤ ත ට ඩ ඩ න ත ත ද ද න ප ප බ බ ම ය ර ල ව ශ ෂ ස හ ල අං අක්. දැන් ඊළඟට ගන්නවා අකුරු 6ක්. එතෙන්ද ගන්නවා සංඥකේවත් අර්ධනාසික්‍ය 5ක්. මොනවද? ග ජ ඩ ඩ බ 5යි. ඊළඟට ගන්නවා ඉංග්‍රීසි F අකුර වෙනුවට ෆ 6යි 54යි 6යි 60යි. දැන් අකුරු තියෙන ස්ථාන වෙනස් වෙනවද වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. දැන් කියන්න බලන්න වර්තමාන හෝඩියේ අකුරු 60 පිරිවෙලින් කියන්න. ඈ ඊ ඌ ඉරුවිරු ඉලුවිලු ඒ අයි ඕ ආව් අං අක්. ඊට පස්සේ කා ක ග ග ङ ග ඡ ච ජ ජ ඤ ජ ත ඨ ඩ ඩ න ඩ ත ත ද ද න ද ප ප බ බ ම બ ය ර ල ව ශ ෂ ස හ ල ෆ අකුරු 60යි. ඒත් අකාර ආදී වල වෙන්නේ නැහැ. සිංහලයේ තියෙනවා පිල්ලම් භාවිතය. අකුරක ඉසට පිල්ලමක් දැම්මොත් ඒක ඉස් පිල්ල. ඇලේට දැම්මොත් ඒක ඇල පිල්ල. අකුරේ පයට දැම්මොත් ඒක පා පිල්ල. පිල්ලම් එකතු කරගෙන යන්න ඕනේ. දැන් අකාර ආදීදී අයන්නේ සිට ෆ දක්වා හදන්න ඕනේ. පළවෙනි අකුර සමාන නම් මොකද කරන්නේ? දෙවෙනි අකුර සමාන නම් තුන්වෙනි අකුරට යනවා. වාසගමක් සහිතව આવොත් අකාර ආදී වාසගම මුලට ගන්න. භික්ෂුන් වහන්සේගේ නමක් එද්දි උදාහරණයක් කියමු. බලංගොඩ ආනන්ද මෛත්‍රය හිමි. අපි අකාර ආදී හදන්නේ බලංගොඩටද ආනන්ද මෛත්‍රී හිමි. ආනන්ද මෛත්‍රී හිමි කියන එකට හදන්න. හරිද? දැන් ප්‍රශ්න කියවන්න ඕකේ. අකාරාදී පිළිවෙල වැරදියට තියෙන එක. දැන් අපි දෙවෙනි වර්ණයට යමු ඉස්සල්ලාම. ගයාන්, ගිහාන්, රෝහාන්, සහන්, සිතුම්. අකාරාදී හරිද වැරදිද? හරි. හරි අකාරාදී. තුන්වෙනි එක කියවන්න. අකුරු බලන් යන්න. අයන්න, යන්න, නියන්නනේ. එතකොට කියන් යන්න. අසංක, විසංක, නිශාන්ත, මధు සංක, මීරංග. අකාරාදිය? හරි. 4 ප්‍රවේශයෙන් බලාගෙන යන්න. උදිත, නදිත, සමිත, සුමිත්, හිරාන්. අකාරාදිය? හරි. 5 අංජන, කීර්ති, වින්දන, විසල්. අකාරාදිය? හරි. පළවෙනි එක වැරදියි කියන්නේ. ඒක දෙවෙනි අකුර දෙවෙනි අකුරේ පළවෙනි පද දෙකේ ඔව් කසුන් කමල් දැන් මොකද්ද වැරද්ද? දෙවෙනි අකුර වැරදි. ඒ නිසා පළවෙනි එක අකාරාදිය වැරදි. කියවන්න 8 වෙනි එක. මුලින් දක්වා ඇති අදහසට සාම්‍යාර්ථයක් සහිත එක. දැන් මේ සාම්‍යාර්ථයක් කිව්වම හරියටම නිශ්චිතවම හරියන්න ඕන නේ. අනිත් ඒවත් එක්කයි තෝරන්නේ. නිදසුණක්. කුහක ගති ඇති තැනැත්තා. දැන් වාචාලයා, අමනයා, නරුමයා, වසවර්තියා, කේන්දරියා. යම් යම් සමානකම් තියෙන්න පුළුවන්. ඒ හතරෙන් වඩාම නිවැරදික වශයෙන් ගන්නේ දෙවෙනි වර්ණය. අමනයා කියන එක. 9 කියවන්න. විරුද්ධාර්ථයේ යුගල පදයෙන් මුතුලත් වර්ණය තෝරන්න. එතකොට දුර බැහැර කිව්වහම සමානාර්ථයක් තියෙනවා. අංග උපාංග කිව්වහමත් සමානාර්ථයක් තියෙනවා. සිරිත් විරිත් කිව්වමත් සමානාර්ථයක් තියෙනවා. අපල උපද්‍රව කිව්වමත් සමානාර්ථයක් තියෙනවා. එහෙනම් ආසන්න උත්තරය තමයි ඇත්ත නැත්ත. ඊළඟ පිටුව 10 කියවන ප්‍රශ්නේ උත්තර 5ම කියවන්න. යම් කිසිවක් බැහැර කිරීමයි
යම් කිසිවක් ඇතුළු කිරීමයි යමක් එළිදරව් කිරීමයි යම් කිසිවක සිදුවන වෙනසයි ඉතා කෙටි කලකින් සිදුවන වෙනසයි. මොකද්ද වඩා නිවැරදි වර්ණය? යම් කිසිවක් බැහැර කිරීමයි. 11 කියවත් සීමාර්ථයේ නිපාතයක් නොමැති වර්ණය. දැන් නිපාත වර්ග කරනවානේ. උදාහරණයක් කියමු. ආශිර්වාදය හඟවන නිපාත. ආශිර්වාදය නිපාත මොකද්ද? වා කිව්වහම දැන් වෙත්වා කිව්වහම දැන් ওই වාක්‍යයේ නිපාතය ආවහම වර්ණ ගන්නත් පුළුවන්. උදාහරණයක් මම නිදුක් වෙම්වා අපි නිදුක් වෙමුවා. එතන තෝනන් නිදුක් වෙහිවා තොපිනන් නිදුක් වෙහුවා ළමයානන් නිදුක් වේවා ළමයිනන් නිදුක් වෙත්වා වර්ණ ගන්නත් පුළුවන්. එතකොට තෙක් දක්වා තුරු පටන් තෙක් දක්වා තාක් තුරු පටන් මොනවා හඳුන්වනවද? සීමාර්ථය හඳුන්වනවා. දැන් බලන්න තෙක් සිට පටන් තුරු ඒ සියල්ලම තියෙනවා. නැවත කියන එක සීමාව හඟවන්නේ. දන්න කෙනෙක් කියන්නේ නැවත කියන එක මොන නිපාතයක්ද? නේ. මොන නිපාතයක්ද? අද හෙට ඊයේ යලි කාලාර්ථ නිපාතය. කියන කාලාර්ථ නිපාත. අද හෙට ඊයේ යලි වැලි පුන පැසුළු ඉතින් ඉක්බිති අනතුරු නැවත. එතකොට ඒක මොන නිපාතයක් නෙමෙයිද? සීමා නිපාතයක් නෙමෙයි. මොකද්ද වර්ණයේ උත්තරය? පහ. 12. සර්වනාමයක් යෙදී නැති වර්ණය. පළවෙනි එකේ සර්වනාමයක් තියෙනවා මම. දෙවෙනි එක කියවන්න. ප්‍රශ්න සියල්ලටම නිමලා පිළිතුරු ලියවාය. ප්‍රශ්න කියන එක සර්වනාමයක් නෙමෙයි. සියල්ලටම සර්වනාමයක් නෙමෙයි. පිළිතුරු ලියවාය සර්වනාමයක් නෙමෙයි. නිමලා කියන එකත් සර්වනාමයක් නෙමෙයි. දෙවෙනි වර්ණය. 13 කියවන්න. යනු ලැබුවාය. දැන් මම ප්‍රශ්න අහන ඉස්සල්ලා අභ්‍යාසයේ පිළිතුරු වලට යන්න ඉස්සල්ලා. ලැබුවාය කියන එකේ තියෙන මොන ධාතුවද? ලබ ධාතුව. ලබ ධාතුවේ ඉන්නේ කර්තෘකාරකයේද කර්මකාරකයේද? කර්මකාරකයේ. ලැබුවාය ස්ත්‍රීලිංගයිද පුරුෂලිංගයිද? ස්ත්‍රීලිංගයි. ස්ත්‍රීලිංග ආඛ්‍යාතයක් තිබුණා මේක සුද්ධ ක්‍රියාවක්ද කෘදන්තයක්ද? කොහොමද සුද්ධ ක්‍රියාවයි කෘදන්තේ වෙනස හඳුනගන්නේ? සුද්ධ ක්‍රියාවට ලිංග භේදයක් නැහැ. කෘදන්ත ක්‍රියාවට ලිංග භේදයක් තියෙනවා. එහෙනම් ලැබුවාය කියන එක ලිංග භේදයක් තියෙනවා. එහෙනම් ඒ කෘදන්ත ක්‍රියාවක්ද සුද්ධ ක්‍රියාවක්ද? ඒක කෘදන්ත ක්‍රියාවක්. දැන් මට කියන්න යනු ලැබුවාය කෘදන්ත ක්‍රියාවක්. මොන ලිංගිකයිද? ස්ත්‍රී ලිංගිකයි. දැන් මම මෙහෙම අහනවා. ලැබුවේ මී මොන පුරුෂයිද? උත්තම පුරුෂයි. ලැබුවේ මී මොන වචනයිද? ඒක වචනයි. ලැබුවේ මූ මොන පුරුෂයිද? උත්තම පුරුෂයි. උත්තම පුරුෂයි. ලැබුවේ මූ මොන වචනයිද? බහු වචනයි. ලැබුවේය මොන වචනයිද? ඒක වචනයි. මොන පුරුෂයිද? ප්‍රථම පුරුෂයි. එතකොට ලැබුවාය ස්ත්‍රීලිංගයි ප්‍රථම පුරුෂයි ඒක වචනයි. කෘදන්තයක්. දැන් කියන්න පළවෙනි වර්ණය. උත්තම පුරුෂ බහුවචන කර්මකාරක ක්‍රියාවකි. වැරදි. ඇයි මොන පුරුෂ නෙවෙයිද? උත්තම පුරුෂ නෙවෙයි. බහුවචනත් නෙවෙයි. දෙක. උත්තම පුරුෂ ඒක වචන කර්මකාරක ස්ත්‍රීලිංග ක්‍රියාවක්. ඒත් උත්තම පුරුෂ නෙවෙයි. 3. ප්‍රථම පුරුෂ ඒක වචන ස්ත්‍රීලිංග කර්මකාරකයි. මොහොතකට තියලා ඊළඟ උත්තර දෙකට යන්න. ප්‍රථම පුරුෂ ඒක වචන ස්ත්‍රීලිංග කර්තෘ ක්‍රියාවක් නෙවෙයි. කොහොමද හොයාගත්තේ? ලබ ධාතුව තියෙන්න බෑ. ප්‍රථම පුරුෂ බහුවචන වෙන්නත් බෑ. එහෙනම් ලැබුවාය ප්‍රථම පුරුෂයි හරි ඒක වචනයි හරි ස්ත්‍රීලිංගිකයි හරි කර්මකාරකයි හරි. 14 වන ප්‍රශ්නය. කියවන්න. තද්දිත පද පමණක් ඇතුළත් වර්ණය. දැන් නැවත තද්දිත එක කියන්න වෙනවා. කියන්න. සිංහල ප්‍රත්‍ය 24 කියන්න. ඊ මොා මය වත් මත් තර තම ඉති අටි අටු අස් අත් බ තා ආන අනු අනි එක් අක් අල ආ ඌ උතු අලු. අලුත් ප්‍රත්‍ය බිහි වෙනවා. උදාහරණයක් මහාචාර්ය ජේවිසඳුන ඤ කියලා ප්‍රත්‍යක්. උදාහරණ පහක් කියන්න. නීතිඥ, ගණිතඥ, විද්‍යාඥ, සර්වඥ, විශේෂඥ. රයිට්. වේදී කියලා අලුත් ප්‍රත්‍යක් තියෙනවා. නාට්‍ය වේදී,
රංගවේදී, ජ්‍යොතිෂවේදී, සිනමාවේදී, සිනමාවේදී, කලාවේදී, වේදී. ධර කියලා ප්‍රත්‍යක් තියෙනවා. කීර්තිධර, විනයධර, ධර්මධර, විද්‍යාධර, අගාර කියලා ප්‍රත්‍යක් තියෙනවා. භාණ්ඩාගාර, විද්‍යාගාර, ධාන්‍යාගාර, ශල්‍යාගාර, කෞතුකාගාර, කලාගාර, නේපත්‍යාගාර. හරි. බඩ කියලා ප්‍රත්‍යක් තියෙනවා. වෙරළ බඩ, මෝද බඩ, ගඟ බඩ, කඳු බඩ, මාලිම් බඩ. හරිනේ. බඩ කියලා ප්‍රත්‍යක් තියෙනවා. ඒ වගේ අලුත් ප්‍රත්‍යක් එකතු කරගෙන යන්න. ගාමී කියලා ප්‍රත්‍යක් තියෙනවා. අලුත් ප්‍රත්‍යක්. කියන්නේ මන්දගාමී, ශීඝ්‍රගාමී, ගගනගාමී, අජටාකාශගාමී, පෙරටුගාමී. හරිනේ. පූර්ව කරය කියලා ප්‍රත්‍යක් තියෙනවා. මෝදු කරය, කඳු කරය, වතු කරය, වන්නි කරය. හරි. දැන් මට කියන්න 14 වෙනි ප්‍රශ්නේ. సౌందර්ය, සුන්දරය, సౌందර්ය. එතකොට දෛනික, දිනයික, දෛනික. ඊළඟ එකේ මේක අහන්නේ තද්දිත පද පමණක් තියෙන එක. පළවෙනි එකේ නීතිය කියන එක තද්දිත පදයක් නෙමෙයි. ගැමියා මොකද්ද ප්‍රත්‍ය? ගම් ඊ ගැමි, නැව් ඊ නැවි, තොට ඊ තොටි, සස ඊ සැසි, සිසි. හදනේ. සස ඊ සිසි, නැකත් ඊ නැකති, දත් ඊ දැති, බුබුලු ඊ බිබිලි, මැදුරු ඊ මැදිරි. හරිනේ. බුබුලු ගොඩක් තිබ්බම බිබිලි, මැදුරු ගොඩක් තිබ්බම මැදිරි. ඊ ප්‍රත්‍ය. තොටියා තොට ඊ තොටි, නැවියා නැව් ඊ නැවි. එතන මොකද්ද තද්දිතයක් නොවෙන්නේ? කොටියා තද්දිතයක් නෙවෙයි. රයිට්. සිංගමන් නැටිලි, රැඟුම් විදිලි. මන් නටයිලි නැටිලි, රඟවුම් රැඟුම් විදිලි. ඒක මොනවද? ඒවා කුදන්ත. නූ ඊම් ඉලි මන්. දැන් ප්‍රත්‍ය කියන්න සිංගමන් මොන ප්‍රත්‍යද? මන් ප්‍රත්‍ය. නැටිලි නටයිලි නැටිලි, රැඟුම් රඟවුම් රැඟුම් විදිලි, කරටි කරාටි කරටි, දිගාටි වකාටු බොක අටු කැස අටු. ඒ කොහොමද කැහැටු වෙන්නේ? සහ වෙනවා. කැසටු කැහැටු. එහෙනම් උත්තරය 3 කියවන්න. සිද්ධාන්ත ඉක, වරලස කියන එකේ ප්‍රත්‍ය මොකක්ද? වරල අස්. වෛදික කියන එකේ ප්‍රත්‍ය ඉක. භෞතික ඉක ප්‍රත්‍ය. ඒ නිසා නිවැරදි වර්ණය 3. 3 වන වර්ණය. දැන් අපි 14ක් අවසන් කළා. අපි ඊළඟ පාඩමේදී ඊතුරු අභ්‍යාස 6 සම්පූර්ණ කරලා තවත් අභ්‍යාසයක් සාකච්ඡා කරනවා. විභාගයට අත්‍යවශ්‍යම වන ඉලක්ක ප්‍රශ්න සහගත ආදර්ශ පස් වලින් තියෙන අභ්‍යාසයක්. එහෙනම් අපි අද පාඩම ඉවර කරමු. දැන් නැගිටලා අයබෝන් කියන්න. අයබෝන්.